මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. දොළහේ 45යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ඉනෝෂා වීබැද්ද. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන ජනවාරියේදී පාර්ලිමේන්තුවට. එක රටක එක නීතියක් එක ධජයක් යන සංකල්පය යටතේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අවධාරණය කෙරේ. වසර 20කට පසු රජය යටතේ නැවතෙල් අලවියෙන් ඩොලර් මිලියන 10ක ලාභයක්. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92ක් දක්වා ඉහළට. පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් පැමිණිලි 7ක්. වසර 25කට වැඩි කාලයක් වගා නොකළ වතු සමාගම් ඉඩම් භෝග වගාවට යොදා ගැනීමට පියවර. ලක්විජය බලාගාරය ජාත්‍යන්තර රැකියා වෙළඳපොලේ අවශ්‍යතා සපුරාලීමට සූදානම්. මාස 4කට පමණ පසු ඔස්ට්‍රේලියානු සිඩ්නි නගරය විවෘත කෙරේ. ලබන වසර පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ජාත්‍යන්තර තරඟ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කරයි. එමෙන්ම මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයෙන්ම නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ක්‍රියා කෙරේ. පළාත් සභා වසර 3කට වැඩි කාලයක් අක්‍රියව පැවතීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇත. පවතින තත්වය තුළ පැරණි ඡන්ද ක්‍රම යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සුදුසු බව කාරක සභා සමාජිකයෝ පෙන්වා දුන්හ. ලබන ජනවාරි මාසයේදී මෙම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදුසු බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේය. බහුතර මතේ වී ඇත්තේ රටට යෝග්‍ය වන්නේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් බවයි. ඒ අතරම මැතිවරණ හා ඡන්ද විමසීම් නීතිරීති ප්‍රතිසංස්කරණයට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරීමේ විද්වත් කමිටුවද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සිය යෝජනා ඉදිරිපත් කළේය. එහි සභාපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවසුවේ පළාත් පාලන ආයතනවල දැනට ඇති මන්ත්‍රී දුර සංඛ්‍යාව අඩු කළ යුතු බවයි. කොට්ටාස සංඛ්‍යාව අඩු කිරීමෙන් ඒ සිදු කිරීම ප්‍රායෝගික නොවන බවද ඔහු පැවසීය. මන්ත්‍රී දුර සංඛ්‍යාව අඩු කළ යුත්තේ සමානුපාතික නියෝජනයට වෙන් කළ කොටසින් බව ඔහු පෙන්වා දෙයි. පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිවරණ එකම ක්‍රමයක් යටතේ පැවැත්වීම සුදුසු බවද ඔහු පවසයි. රාජ්‍ය නොවන සංවිධානවල ආධාර මත යැපෙන පිරිස් රට දෙගට කිරීමේ අරමුණෙන් ක්‍රියා කරන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ පවසති. එක රටක එක නීතියක් එක ධජයක් යන සංකල්පය යටතේ නව ව්‍යවස්ථාවක් සකස් විය යුතුය. පසුගිය යහපාලන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් අවුල් සහගත තත්වයක් ඇති කළේය. එවැනි තත්වයක් හමුවේ වත්මන් රජය නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට සූදානම් වීම පිළිබඳව ස්තුතිය පළ කරන බව උන්වහන්සේ ජාතික ගුවන් විදුලියේ 10/7 වැඩසටහනට එක්වෙමින් පැවසූහ. රාජ්‍ය නොවන සංවිධාන වල අය සහ මේ ආණ්ඩුවට ඇතැම් පන්දන් අල්ලන එවුන් ටිකකුත් ඉන්නවා. උණුයි එකතු වෙලා ජනමාධ්‍ය මගින් ආංශ වලින් අපිට පහර ගහන. පසුගිය රජය ජාතික ගීය පවා වෙනස් කරන්න යෝජනා කළා තිබුණා. දැන් ශ්‍රී ලංකා මාතා කියන එක ශ්‍රී ලංකා තායි කියලා වෙනස් කරන්න තීරණය කළා තිබුණා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යුනිටරි කියන එක වෙනස් කරලා ඒකීය කියන එක යුනයිටඩ් කියලා දාලා එක්සත් ශ්‍රී ලංකාව කියන වචනේ ගේන්නේ. ඒක තමයි එක්සත් කරන්න පුළුවන්. ඒකීය කියන එක අයින් කරන්න හදන්නේ ඇයි කියලා. ඒ වගේ ලොකු කුමන්ත්‍රණ රාශියක් පසුගිය යහපාලන රජය යටතේ අලුතෙන් හදන්න ආපු ව්‍යවස්ථාව තුළ මේ වගේ විශාල කුමන්ත්‍රණ රාශියක් තිබුණා. වත්මන් ජනාධිපතිතුමා ඒවා අහන් ඉඳලා තමයි මේ අලුත් ව්‍යවස්ථාවක් දැන් අපිට දෙන්න. ඒ ව්‍යවස්ථාව අවුරුද්දක් ඇතුළත ඉදිරිපත් කරන බවට කරුණුකව බොහොම ස්තුතියි.
කොවින් වසංගත තත්ත්වයේ හමුවේ වුවත් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීම ජනාධිපතිතුමාගේ ඒකායන අරමුණ බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඉදිරි වසර කිහිපයේදී රට නිවැරදි මාවතට යොමු වනු ඇතැයි ඒ මහතා ජාතික ගුවන්විදුලියේ දසදෙසින් 7 වැඩසටහනට එක් වෙමින් පැවසීය. හරි දෙයට හරි කීමත් වැරදි දෙයට වැරදි කියන්නත් තමන්ගේ අතින් යම් කිසි දෙයක් වුණොත් එහෙම මට මේක වැරදුනා කියන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක්. අපි අපේ ගැන තියෙන මේ ස්වයං විවේචනය කරන්න අපි කවුරුත් අකමැති. නමුත් නායකයෙක් එහෙම කරනවා නම් අපි සියලු දෙනාටම ඒ ගොන්නට වැටෙන්නට වෙනවා. අපිට හැරිලා බලන්නට වෙනවා කොතනද වැරදුණු තැන්, කොතනද අපිට හදාගන්න තියෙන තැන්. මේක නේද මේ සාමාන්‍ය ස්වභාව ධර්මය. ඉදිරියට යන රටක, ඉදිරියට යන පුද්ගලයෙකුට, ඉදිරියට යන පද්ධතියකට තියෙන්නට ඕන වැදගත්ම ගුණාංගය තමයි අපි කරපු දේ හරිද. ඒ වගේ මේ නායකයා මේ රටේ තුමා සංවේචනයක් කරන්න යන්නේ. ඒ නිසා තුමාගේ ඉදිරි අවුරුදු 3 එතුමා අදිෂ්ඨානශීලීව මට පේන හැටියට ගමනක් යන්නයි බලාපොරොත්තුව. මොනතරම් බාධක තිබුණත් ඒ බාධකත් මැඩපවත්වගෙන රට එතරම් තැනකට ගේන්නට එතුමාට පුදුම අභිලාෂයක්, කැමැත්තක් තියෙන බව තමයි මේ කතාවෙන් ගම්ම්‍ය වෙන්නේ. වසර 20කට පසු පසුගිය මාස 4ේදී කංජතෙල් නීතිගත සංස්ථාව නැවතෙල් අලවියෙන් ඩොලර් මිලියන 10ක ලාභයක් උපයා තිබේ. ඉකුත් වසර 20ම එම තෙල් අලවියේ ඒකාධිකාරිය පැවතියේ පෞද්ගලිකංශය සතුවය. අතීතයේදී නැවතෙල් ගුවන්යානා ඉන්ධන ලිහිසිතෙල් සහ රටටම තාර සැපීම සිදු කෙරුණේ කංජතෙල් නීතිගත සංස්ථාව යටතේය. එහෙත් එක්සත් ජාතික පක්ෂ රජය එම ව්‍යාපාර පුද්ගලිකංශයට විකුණා දැමීය. වත්මන් රජය එම ව්‍යාපාර යළිත් කංජතෙල් නීතිගත සංස්ථාව යටතට පත්කර ගනිමින් සිටී. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල වැඩිවීමේ අවදානමක් තිබෙන බව කංජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉකුද්දා ඉන්ධන මිල වැඩි කළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76ත් 79ත් අතර පවතින අවස්ථාවකය. ඉකුත් ඉන්ධන මිල වැඩි කිරීමෙන් පසුවද සංස්ථාවට රුපියල් කෝටි 860ක පාඩුවක් විඳීමට සිදුව ඇත. පවතින තත්ත්වය යටතේ මේ මාස අවසන් වන විට එම පාඩුව රුපියල් කෝටි 10 දක්වා ඉහළ යනු ඇත. කෙසේවත් ජනතාවට සහන දෙමින් ඉන්ධන මිල වැඩි කිරීම ළඟදී සිදු නොවන බව ඔහු අවධාරණය කළේය. අදාළ යෝජනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසීමෙන් පසු තීරණයක් ගැනේ. රජයේ බලාපොරොත්තුව ඉන්ධන මිල වැඩි නොකර සිටීම බව ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය. රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීම ව්‍යවස්ථාවෙන් පමණක් කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසයි. රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීමට එය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිට සකස් විය යුතු ඇතැයි ඔහු පෙන්වා දෙයි. වර්තමානයේදී විශ්වවිද්‍යාලවලින් පිටවන අයගේ දැනුම අඩු බවද ඔහු පවසයි. එයද කාර්යක්ෂමතාව කෙරෙහි බලපා තිබේ. රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීමද කාර්යක්ෂමතාවයට බලපානු ඇත. පළවෙනි කාරණාව රාජ්‍ය සේවාව දේශපාලනය නොකරන්න ඕන. දේශපාලනය කිරීමෙන් වළකින්න ඕන. ඇමතියම දුරුන්ට තමයි මේක තියෙන්නේ. තීරණ ගන්න බැරි වෙලා බලපෑම් කරන තත්ත්වයක් ආව ප්‍රතිපත්ති තීරණය කරන එකක්. එදිනෙදා ගන්න තීරණ විධායක කාරණා පිළිබඳ ඒවා උන්ට රජයේ නිලධාරියට ගන්න ප්‍රතිපත්ති හදලා දුන්නාන් පස්සේ නීතියක් හදලා දුන්නාන් පස්සේ ඒ තුෂ්ණ කටයුතු කිරීම රජසේවකල ස්වාධීනව නිදහස්ව ඉන්නවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. හැම එකටම ඉතින් අන්තිමේදී ඔව් ඉහළම නිලධාරියා සමහර විට අමාත්‍යාංශ ලේකම්වරයා නිකම්ම ලිපිකරු බවට පත් වෙනවා. තමන්ගේ අභිමතය පාවිච්චි කරන ලබා වෙන්නේ නැහැ. තමන් කාරණාව පිළිබඳ තුලනාත්මකව හිතන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් මේ වගේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පැන නැගී ඇත්තේ වසර ගණනාවක සිට බව පූජ්‍ය ඉන්දුරාගාරයේ ධම්මරතන ස්වාමින් වහන්සේ පවසති. රටේ වාර්ගික විරසක භාවයක් ඇති නොවන ව්‍යවස්ථාවක් මේ මොහොතේ අවශ්‍ය වේ. රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පැනනගින්නේ දැන් වසර ගණනාවක ඉඳලා. රට තවදුරටත් මේ තියෙන ව්‍යවස්ථාවෙන් ඉදිරියට යන්න බෑ කියලා කියන එක දැනට අපිට සක්සුදක්ෂේ පැහැදිලි. ඒ විතරක් නෙමේ රාජ්‍ය සේවයේ ඉතාමත්ම අවිධිමත්
සහ කෝලාහලකාරී රාජ්‍ය සේවයක් බවට පත් වෙලා තියෙනවා. ලෝකේ රටවල් දිහා බලාපුවාම ඒ රටවල් වල තියෙන රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය සේවයක්, තෘප්තිමත් රාජ්‍ය සේවයක්. ඇත්තම කිව්වොත් අද වෙනකොට රාජ්‍ය සේවය පිළිබඳව ප්‍රජාවගේ පැහැදීමකුත් නැහැ. රාජ්‍ය සේවකයන් පිළිබඳ තමාගේ සේවය පිළිබඳ පැහැදීමක් සහ අගැයීමකුත් නැහැ. ඒක නිසා වඩා විධිමත් රාජ්‍ය සේවයක් සහ රට ඉදිරියට ගෙනියන සංවර්ධනය කරවන, රට වෙනස් කරවන, රටේ වාර්ගික විරසකතාවන් ඇති නොවන ව්‍යවස්ථාවක් රටට අත්‍යවශ්‍ය මොහොතක තමයි මේ තියෙන්නේ. ඒක මම හිතන්නේ මේ 69 ලක්ෂයකම බලාපොරොත්තුවක් මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොපමාව ගනු ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මේ වන විට තවත් පැමිණිලි 6ක් ලැබී තිබේ. මීට පෙර තිරු නඩේෂන් මහතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර ඒ අනුව මුළු පැමිණිලි සංඛ්‍යාව 7ක් බව එම කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පවසයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ සිදු කෙරෙන සෑම ඉසුරුදාන හෝ සිසුදාන මුදල් තැන්පතුවකටම වටිනා තෑගි තිලින කෙරේ. මේ වන විට බස් රථ 3500ක් ප්‍රාදේශීය මට්ටමින් ධාවනයට එක් කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පවසයි. රට විවෘත කිරීමෙන් පසු පළාත් තුළ බස් සේවා සාර්ථකව ක්‍රියාත්මකව පවතී. දුම්රිය ගමන් සිදු නොවීම හේතුවෙන් මගීන්ට ප්‍රමාණවත් පරිදි පළාත් මට්ටමින් බස් රථ යොදවා ඇත. අන්තර් පළාත් බස් රථ සේවාව සඳහා ඉදිරියේදී බස් රථ 1500ක් යෙදවීමට අපේක්ෂා කෙරේ. අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් අන්තර් පළාත් බස් ධාවනය කෙරේ. ගමනාගමන මණ්ඩලය ඇත්තටම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පොලිසිය, දහමුදාව, ත්‍රිවිධ හමුදාවට නිරන්තරයෙන්ම මේ සේවාවන් සැලසුවා. ඒක නිසා අපි ඕනෑම වෙලාවක සංචාරන සේවා ඉවත් කළොත් බස් රථ ධාවනය කරන්න පුළුවන් ආකාරයකට බස් රථ නඩත්තු කරමින් තමයි පැවතුනේ. ඒ බස් සේවාවන් ඉවත් කරනවත් සමගම අපිට හැකියාව ලැබුණා අවශ්‍ය බස් රථ ප්‍රමාණය මාර්ගවලට අවතීර්ණ කරන්නට. මේ වන විට අපේ බස් රථ 3500ක පමණ ප්‍රමාණයක් ප්‍රාදේශීය මට්ටමින් ධාවනය වෙනවා. අන්තර් පළාත් මට්ටමින් බස් රථ ධාවනය කිරීමට තවම අවසරයක් නැති නිසා බස් රථ 2500ක් පමණ තමයි ධාවනය වෙන්නේ. ඊතුරු බස් රථවලිනුත් කොටසක් මේ වන විට පළාත් තුල ධාවන කටයුතු වල නියැලෙනවා. ඕනෑම අවස්ථාවක අන්තර් පළාත් සීමාවන් ලිහිල් කරගුවාම අපිට හැකියාව ලැබෙනවා අන්තර් පළාත් අතර ධාවනයත් ආරම්භ කරන්නට. මේ වන විටත් සෞඛ්‍යාංශ සඳහා අන්තර් පළාත් බස් රථ ධාවනය කිරීමක් සිදු වෙනවා ප්‍රමාණයක සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඒ රාජ්‍ය ආයතන අපෙන් ඉල්ලීමක් කරන ඕනෑම අවස්ථාවක බස් රථ යෙදවීමට හැකි තත්වයක අපි උදානම්. නව කාල සටහනක් අනුව දුම්රිය ධාවනය සිදු කිරීමට සූදානම් බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. ලබන 16 වෙනිදා දුම්රිය සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට සූදානම්ව සිටියත් පළාත් සංචරණ සීමා හේතුවෙන් එය තවදුරටත් කල් දමා තිබේ. අධික තදබදය අවම කිරීමට නගරාන්තර දුම්රිය සේවයක්ද හඳුන්වා දීමට බලාපොරොත්තු වේ. අලුතින් ගෙන් වූ දුම්රිය මැදිරි දුර ගමන් සඳහා යොදාගෙනේ. පවතින COVID-19 තත්ත්වය මත අලුත්ම දුම්රිය කාලසටහනක් අනුව දුම්රිය ධාවනය කිරීම සඳහා අපි කටයුතු යොදලා තියෙනවා. ඒ සඳහා අපි දැනට සැලසුම් කරලා තියෙනවා දෛනිකව දුම්රිය 130ක් පමණ ධාවනය කරන්න කාර්යාලය සඳහා පැමිණෙන මගීන් සඳහා. එසේ දුම්රිය සේවය ලබා දීමේදී අලුතින් නගරාන්තර දුම්රිය හඳුන්වා දීමත් අපි කටයුතු කරනවා. ඒ මගින් බලාපොරොත්තු වෙන්නේ මගීන් තදබදයකින් තොරව තමන්ගේ ගමනාන්තය කරා ගෙන යාමට. එවැගේම දුර ගමන් දුම්රිය නුවර සිට මාතර පැමිණෙන දුර ගමන් දුම්රිය හැකි පමණ කළුතරින් සහ රඹුක්කනින් පසුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දක්වා ගමන් කිරීමට කටයුතු යොදලා තියෙනවා. එමගින් ඔබ බලාපොරොත්තු වෙන්නේ හැකි පමණ තදබදකින් තොරව මගී ජනතාව රැගෙන යාමටයි. ඉදිරියේදී දුම්රිය සේවය ක්‍රියාත්මක වීමේදී අපි ක්‍රියාත්මක කරන අලුත් ක්‍රමවේද පිළිබඳවත් දැනගන්න ලැබෙවි. මෙරටින් පලා ගොසුන් විදේශ රටවල සිට මෙරටට එරෙහිව කුමන්ත්‍රණ සිදු කරන ඇතැම් රාජ්‍ය නොවන ක්‍රියාකාරින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ තත්ත්වය වසන් කර එහි වගකීම වෙනත් පාර්ශවයකට යොමු කිරීමට උත්සාහයක යෙදී සිටින බවට තොරතුරු හෙළිවේ. විශේෂයෙන් තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ සහ වගකීම් පැහැරහැරි පුද්ගලයන්ට එළව ඇති චෝදනා දුර්වල කිරීම මෙම රාජ්‍ය නොවන සංවිධානවල අරමුණ වී තිබේ. ඔවුන්ට සම්බන්ධ විවිධ වෙබ් අඩවි හරහා අසත්‍ය කරුණු සමාජගත කිරීමට උත්සාහ කරමින් සිටී.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු මෙරට සිට දේශපාලන රැකවරණය පතා 33 දෙනෙකු විදෙස්ගත වී ඇත. වතු සමාගම් සතු වසර 25කට වැඩි කාලයක් කිසිදු වගාවක් නොකළ ඉඩම් භෝගවගාව සඳහා යොදා ගැනීමට දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙමින් හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය තීරණය කරයි. මෙවැනි ඉඩම් රාශියක් රට පුරා පවතී. එමගින් රටට හෝ ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නොමැත. මෙසේ වගා නොකළ ඉඩම් පවරා ගැනීමට ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. එම ඉඩම්වල භෝග වගා කිරීමට අදාළ සමාගම් පීවර ගන්නේ නම් රජය ඊට උපරිම සහාය ලබා දෙනු ඇත. ඉදිරියේදී මෙවැනි ඉඩම් නිවාස යෝජනා ක්‍රම සඳහා ලබා නොදෙයි. ලක්විජය බලාගාරයේ උපයෝගී කරගනිමින් ජාත්‍යන්තර රැකියාව වෙළඳපළට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ පුහුණු වැඩසටහනක් දියත් කරන බව ඇමති ගාමිණී ලොකුගේ මහතා පවසයි. ඇමතිවරයා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව පැවසීය. මෙරට විදුලි ඉල්ලුමෙන් 40%ක දායකත්වයක් සපයනු ලබන්නේ මෙම බලාගාරයේ විසිනි. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 2ක් විවෘත කර තිබේ. මේ හේතුවෙන් පහළ ප්‍රදේශයේ කොත්මලේ ඔයේ ජලය පරිහරණය කිරීමේදී අවධානයෙන් පසුවන්නේ නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොත්මලේ ජලාශයේ දොරටු විවෘත කිරීමත් සමග ඊට පහළින් ඇති ශාන්ත ක්ලයාදිය ඇල්ලද රළු වී සුන්දර දසුනක් පෙන්නුම් කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝබර් 1 වෙනිදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා මහජන බැංකුවේ සිදු කෙරෙන සෑම ඉසුරු උදාන හෝ සිසු උදාන මුදල් තැන්පතුවකටම වටිනා අධ්‍යාපනික සහ විනෝදාත්මක තෑගි තිලින කෙරේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දිවයිනේ මධ්‍යස්ථාන 152කදී අදත් කොවිඩ් එන්නත ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ළඟම ඇති ස්ථානයට ගොස් එන්නත ලබා ගන්නයි ඉල්ලීමක් කෙරේ. මේ අතර විශ්වවිද්‍යාල සිසුන්ට කොරෝනා එන්නත ලබා දීම දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවලදී අද සිට ක්‍රියාත්මකයි. එම කටයුතු ලබන සිකුරාදා දක්වා සිදු කෙරේ. විශ්වවිද්‍යාල සිසුන්ට තමන් පදිංචි ස්ථානයට ආසන්නම විශ්වවිද්‍යාලය වෙත ගොස් එන්නත ලබාගත හැකිය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තිය හඬ අවධානය පිණිසයි. කොවිඩ් ආසාදිත සියලුම ගර්භණී මව්වරුන්ට නේවාසික ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. ඒ සඳහා මේ වන විට පහසුකම් තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසයි. මේ වන විට කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන්ගේ යම් අඩුවක් තිබෙන බවද ඇය කියා සිටී. විදෙස් පුවත්. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දින 107කට පසු කොරෝනා සීමා ඉවත් කළේය. මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට ජනතාව දැඩි උද්‍යෝගයෙන් එහි සතුට සමරන බව වාර්තා වේ. මත්පැන්හල් හා සාපු අසල පෝලිම් දක්නට ලැබුණු අතර ආපන ශාලාවල ඕනෑම සංඛ්‍යාවකට එකතු වී ආහාර ගැනීමේ හැකියාවද පැවතින. මීට පෙර තම නිවසේ සිට කිලෝමීටර් 5ක් දුර තම ඥාතින් හෝ මිතුරන් හමුවීමද තහනම් කර තිබින. දැන් එම සියලු නීති ඉවත් කර ඇත. චෙක් ජනාධිපති මිලෝස් සීමන් මහතා රෝහල් ගත කෙරේ. එරට මහමැතිවරණය පවත්වා දිනයකට පසු මෙම රෝහල් ගතවීම සිදුවිය. එම මැතිවරණයේදී අගමැතිවරයා වූ ඇංග්‍රිච් බබිස්ගේ පක්ෂය දෙවන ස්ථානයට පත්විය. මේ හේතුවෙන් නව රජය පිහිටුවීමට චෙක් ජනාධිපතිවරයාට ජයග්‍රහී පක්ෂයට ආරාධනා කිරීමට සිදුව තිබේ. මෙතෙක් කල් ඔහුගේ සමීපතම සගයා වූයේ අගමැතිවරයා වූ ඇන්ඩ්‍රීච් බබිබ්සය. හිටපු අගමැතිවරයා රටේ සිටින ප්‍රධානතම ප්‍රකෝටිපතිවරයාද වේ. ඇෆ්ගනිස්තානයේ තලිබාන් සංවිධානය හා ඇමරිකාව අතර දෝහාහි පැවති සාකච්ඡා අවසන් වේ.
දෙපාර්ශ්වය අතර ඉකුත් පෙබරවාරි මාසයේදී ඇතිකරගත් සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ ඇෆ්ගනිස්තානයේ මහ බැංකු වත්කම් මුදා හැරීම එරටට අදාළ මානුෂිකවාදී කරුණු පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරින. මෙම සාකච්ඡාවේ නිශ්චිත අන්තර්ගතය ඇමරිකාව මෙන්ම තලිබාන්වරුන්ද මෙතෙක් හෙළි කර නැත. එම සංවිධානය සඳහන් කළේ සාකච්ඡා ඉතා සාර්ථක වූ බවයි. තලිබාන් සංවිධානය දැන් යුරෝපා සංගමයේ සමගද සාකච්ඡා ආරම්භ කර ඇත. රටවල් දෙකේ දේශසීමා නිවරදිව අවබෝධ කරගෙන සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ක්‍රියා කරන්නේ චීනය ඉන්දියාවෙන් ඉල්ලීමක් කරයි. දෙරටේ හමුදාව සහ පවතින ගිවිසුම් මෙන්ම පොදු එකඟතා ස්ථිර ලෙස අනුගමනය කරන ලෙසත් සැබෑ ලෙස චීනය සමග සාමය වෙනුවෙන් පෙනී සිටින ලෙසත් ඉල්ලීමක් කෙරේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වසර ගණනාවක් තිස්සේ මැතිවරණ පොරොන්දුවලට සීමා වූ ගලේවල මාතලේ මාර්ගයේ සංවර්ධනය කිරීම ඇරඹේ. ඒ ආශ්‍රිත අතුරු මාර්ගයේද මෙහිදී සංවර්ධනය කෙරේ. එම කටයුතු සඳහා රුපියල් ලක්ෂ 35,000ක් වැය කිරීමට නියමිතය. ක්‍රීඩා පුවත්. ලබන වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වසර පුරාම ක්‍රිකට් තරඟ තිබේ. ජනවාරි මාසයේදී සිම්බාබ්වේ පිළ මෙරට සංචාරය කිරීමට නියමිතයි. පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන අතර මාර්තු මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇත. මැයි මාසයේදී බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා පිළ අනතුරුව මැයි හා ජූලි මාසවලදී ශ්‍රී ලංකාවේදී ඕස්ට්‍රේලියාව හමුවේ තරඟවදී. ජූලි අගදී පාකිස්තාන පිළ ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇත. අගෝස්තු අගදී ලංකා ප්‍රීමියර් ලීග් 3 වන අදියර පැවැත්වෙන අතර සැප්තැම්බර් මාසයේදී ආසියානු කුසලාන තරඟාවලිය පැවැත්වේ. එම වසරේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඕස්ට්‍රේලියාවේදී පැවැත්වේ. නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පිළ නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිතයි. අනතුරුව දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පිළ ඉන්දියාවේ සංචාරය කරනු ඇත. 2021 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ 3 වන තරඟයේදී වට 3-0 ලෙස කසකස්ථානයේ හමුවේ පරාජයට පත්විය. මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම සහභාගී වේ. තායිලන්තයේ පැවැත්වෙන තරඟාවලියේ මීට පෙර සහභාගී වූ තරඟ 3කදී ශ්‍රී ලංකාව පරාජයට පත්විය. කුවේටය සහ ඉරාකය එම රටවල් වේ. ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ තායිලන්ත කණ්ඩායම සමග තරඟය පමණි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පන්දුවාර 2020 පුහුණු තරඟයක් හෙට ඩුබායිදී පැවැත්වේ. එම තරඟෙන් අනතුරුව 14 වෙනිදා ශ්‍රී ලංකා පිළ පැපුවා නිව්ගිනියාව සමග පුහුණු තරඟයකට එක්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මහජන බැංකුව COVID-19 වසංගතය හමුවේ විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වූ බැංකුව ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ සම්මානයට පාත්‍ර වේ. ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපාර සහ සැපයුම් මූල්‍ය වැඩසටහනේ 2021 සම්මාන උළෙල ඉකුද්දා පැවැත්වින. එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානතම හවුල්කාර බැංකු ඇගීමකට ලක් කෙරින. ආසියාවේ ප්‍රමුඛතම බැංකු 100 ගණනක් අතුරින් ජයග්‍රාහකයා තෝරා ගැනීම සිදුවිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න.
ශ්‍රී ලංකා මහබැංකුව ඉකුද්දා ඉදිරිපත් කළ සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීමේ මාස 6ක සිතියම අනුව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර නිරාවරණය 10% දක්වා අඩු කිරීමට නියමිතයි. ඉදිරි වසර 3 දේශීය නිෂ්පාදන සැලැස්ම මෙම අරමුණට අනුකූලව සකස් කෙරේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඉදිරි පැය 24 බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට දකුණු හා ගිනිකොන දිශාවල මුහුදු ප්‍රදේශවල හා නිරිතදිග බෙන්ගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩි විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන ජනවාරියේදී පාර්ලිමේන්තුවට එක රටක එක නීතියක් එක ධජයක් යන සංකල්පය යටතේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අවධාරණය කෙරේ. වසර 20කට පසු රජය යටතේ නැවතෙල් අලවියෙන් ඩොලර් මිලියන 10ක ලාභයක්. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92ක් දක්වා ඉහළට. පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් පැමිණිලි 7ක්. වසර 25කට වැඩි කාලයක් වගා නොකළ වතු සමාගම් ඉඩම් භෝග වගාවට යොදා ගැනීමට පියවර. ලක්විජය බලාගාරය ජාත්‍යන්තර රැකියා වෙළඳපොලේ අවශ්‍යතා සපුරාලීමට සූදානම්. මාස 4කට පමණ පසු ඔස්ට්‍රේලියානු සිඩ්නි නගරය විවෘත කෙරේ. ලබන වසර පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ජාත්‍යන්තර තරඟ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්තිමින් සමාප්තයි. මිළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සවස 6ට.